සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ඔබ දැන් සූදානම් වෙන්නේ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ, අපි ආදරයෙන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ හදමඩලෙහි පැන නැගුණු උතුම් බුදු වදන් වලට සවන් දෙන්නට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ හරියට මේ ඝන අන්ධකාර ලෝකෙට පායන හිරු මඩල වගේ. දෘෂ්ටීන් විවිධ දෘෂ්ටීන් විවිධ මතිමතාන්තර, ඊළඟට විවිධ ආගම්, ඊළඟට විශ්වාස වලින් පිරිච්ච මේ ලෝකේ, ඊළඟට අවිද්‍යාවෙන් වැහිච්ච, අවිද්‍යාව නම් වූ අන්ධකාරයෙන් වෙලිච්ච මේ ලෝකේ, ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන හිරු මඩල තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සත්‍ය දේශනා කරනවා. මේ ලෝකේ යථාර්ථය, සැබෑ ස්වභාවය කියලා දෙනවා. එතකොට ඒ සැබෑ ස්වභාවය කියලා දෙනකොට ඒ උතුම් ධර්මයට යම්කිසි කෙනෙක් සවන් දෙනවා නම්, උවමනාවෙන් යුතුව අහනවා නම්, විශ්වාසයෙන් යුතුව සවන් දෙනවා නම්, ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන අවවාද පිළිපදින්න උත්සාහ කරනවා නම්, ඔහුගේ අවිද්‍යාවෙන් පිරිච්ච ඔහුගේ ලෝකය ප්‍රඥාවෙන් ආලෝකමත් වෙනවා. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනවා. මේ ලෝකයේ සැබෑ ස්වභාවය ඔහුටත් අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේලා විසින්, නිකලෙස් උත්තමයන් විසින් දේශනා කරන දහම විශ්වාසයෙන් යුතුව අහනවා නම්, ගෞරවයෙන් යුක්තව අහනවා නම්, කන් යොමාගෙන අහනවා නම්, ඒ වගේම අප්‍රමාදීව ඒ උතුම් දහම නුවණින් විමසනවා නම්,
ඔහුගේ ජීවිතයට ප්‍රඥාව නම් වූ ආලෝකය උදා වෙනවා. එහෙනම් පින්වතුනි, අපේ මේ විවිධ මති මතාන්තර තියෙන අපේ හිත, විවිධ දෘෂ්ටීන්ගෙන් පිරිච්ච අපේ හිත පිරිසිදු කරගන්න තියෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය. මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනකොට මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා ඉන්න, මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඉන්න සත්වයා ඒ මිත්‍යා දෘෂ්ටිය බැහැර කරලා, දුරු කරලා සම්මා දිට්ඨියට පත් වෙනවා. සම්මා දිට්ඨියට පත්වීමේ ප්‍රධානම ආනිසංසය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර අපායෙන් හෙතෙමේ මිදෙයි මනාකොට චතු අපායේ හිච විප්පමුත්තෝ. සතර අපායෙන් ඔහු නිදහස් වෙනවා. සම්මාදිට්ඨියට පත්වෙන ශ්‍රාවකයා, ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වෙන ශ්‍රාවකයා සතර අපායෙන් නිදහස් වෙනවා. දැන් අපි හැමෝටම තියෙන අනතුරක් තමයි සතර අපාය කියන එක. ඒක ඔබටත් මටත් අපි හැමෝටම එක විදිහට තියෙන අනතුරක්. මොකද අපේ ජීවිතේ, අපේ හිතේ බලවත් වෙන්නේ, වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ කුසලයට වඩා අකුසලය. එහෙම නෙමෙයිද? එහෙම තමයි. ඔබ දවස ගෙවන ආකාරය ගැන හිතන්න. ඔබ දවස ඇතුළත ඔබ සිතුවිලි හසුරුවන ආකාරය ගැන හිතන්න. ඔබේ හිතට එන සිතුවිලි ගැන හිතන්න. ඔබ කරන දේවල් ගැන හිතන්න. ඔබ කියන දේවල් ගැන හිතන්න. මේ දේවල් අතුරින් වැඩියෙන්ම අපේ අතින් සිද්ධ වෙන්නේ, අපිට අපේ හිතට එන්නේ කුසලයට බර වෙච්ච සිතුවිලිද, එහෙම නැත්නම් අකුසලයට බර වෙච්ච දේවල්ද? අකුසලයට බර වෙච්ච දේවල්. එතකොට එහෙනම් දවසේ ඇතුළත අපේ ජීවිතේ බලවත් වෙලා තියෙන්නේ අකුසලය. ඉතින් මේක එක දවසක් විතරක් නෙමෙයි තියෙන්නේ. නේද? අදත් එහෙමයි. හෙටත් එහෙමයි. අපි මේ විදිහට ගියොත්, අපේ හිතට මේ විදිහට අයාලේ යන්න දීලා, නේද? අකුසලයට බර වෙන්න දීලා අපි මේ විදිහට ගියොත්, මැරෙන වෙලාව වෙනකොට අපේ ජීවිතේ බලවත් වෙලා තියෙන්නේ මොනවද? කුසලයේද අකුසලයේද? අකුසලයේනේ. නේද? මොකද අපි වැඩිපුරම පුරුදු කරලා තියෙන්නේ අකුසලය. යමක්ද වැඩිපුර පුරුදු කරන්නේ ඒ පැත්තටම හිත නැමෙනවා. එහෙම නැද්ද අපිට? අපේ ස්වභාවයක් තියෙනවනේ. යමක්ද වැඩිපුරම පුරුදු කරන්නේ ඒ පැත්තට හිත නැමෙනවා. බලන්න, නිතර තරහ ගන්න හුරු වෙච්ච කෙනෙකුට පුංචි දෙයක් ඇතිනේ තරහ යන්න. අනිත් අයගේ ඇද හොයන්න පුරුදු වෙච්ච කෙනෙකුට පුංචි දෙයක් ඇතිනේ ඒ කෙනාට ඒ ඇදේ දකින්න. වැරද්දක් හොයන්න. නේද? ඊළඟට රණ්ඩු සරුවල් කරගන්න, ගහගන්න, බැනගන්න යන කෙනාට, එහෙම ඒකට පුරුදු වෙච්ච කෙනාට බලන්න, hina උනේ නැත්තම්, කතා කළේ නැත්තම් ඇති රණ්ඩු වලට පැටලෙනවා. නේද? ඉරිසියා කරන්න හුරු වෙච්ච කෙනාට බලන්න, අනිත් තව කෙනෙකුගේ තියෙන පුංචි දෙයක් හරි දැකලා, අපි හිතමු පුංචි හරි දියුණුවක් දැකලා, මොකද වෙන්නේ? ඉරිසියාව හිතෙනවා. ඔන්න මේ ගෙදර, දැන් තමන් ඉන්න ගෙදර වහලෙට තින්ත පාට ගාලා නැහැ කියලා හිතන්න. එහා පැත්තේ ගෙදර වහලෙට තින්ත ගානවා. දැන් මොකද කරන්නේ? ඉරිසියයි. එහා ගෙදර කපරාරු කරලා ලස්සනට තින්ත ගාලා හදලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉරිසියයි. මේ පුංචි දෙයක් දැකලා අපි ඉරිසියා කරනවා. ඇයි? හුරු වෙලා, පුරුදු වෙලා. අද ඊයේ පුරුදු වෙච්ච දෙයක් නෙමෙයි,
මේ සසරේ එනකොට වැඩිපුරම පුරුදු කරපු දේවල් අපි මේ. මොනවද? තරහ වැඩිපුරම පුරුදු කරේ නැද්ද? පුරුදු කළා. iriසියාව වැඩිපුරම පුරුදු කළේ නැද්ද? පුරුදු කළා. වෛරය, ක්‍රෝධය, පලිගැනීම, අනිත් අයගේ අද හොයන එක. මේ දේවල් නෙමෙයිද අපි වැඩිපුරම පුරුදු කළේ? යමක්ද වැඩිපුරම පුරුදු කරන්නේ ඒ පැත්තටයි හිත නැමෙන්නේ. එහෙනම් අකුසලයේ වැඩිපුර පුරුදු කරන්න මොකද වෙන්නේ? කුසලයෙන් අපි ඈත් වෙනවා. කුසලයේ හිතට හුරු වෙන්නේ නැහැ. මැරෙන මොහොතදී ඔබ හිතනවාද මේ විදිහට ගියොත් අපිට කුසලය කියන එක අපේ හිතට ඇතුල් කරගන්න පුළුවන් කියලා? කුසලයේ කියන එක එහෙම ලේසියෙන් ඇතුල් කරගන්න බෑ පුරුදු කරන්නේ නැත්තම්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අදම වීරිය කරන්න. අදම වීරිය කරන්න ඕනේ. හෙට කරනවා, මට පුළුවන් වෙච්ච වෙලාවක කරනවා, මේ වැඩ ටික ඉවර කරලා කරනවා. එහෙම කියලා පස්සට දැම්මොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින් කරන එකත් ඔය වගේ. දන්දංහි කරොන්තෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. යම් කිසි කෙනෙක් ඉන්නවනම් ටික ටික පින් කරන. ඊළඟ පින් කරන එක, කුසල් වඩන එක, බණ භාවනා කරන එක, යහපතේ හැසිරෙන එක, ධර්මයේ හැසිරෙන එක පැත්තකට දානවා නම්, පරක්කු කරනවා නම් මොකද වෙන්නේ? පාපස්මින් රමති මනෝ. එහෙම ප්‍රමාද වෙන්න පාපය, අකුසලය තමන්ගේ හිතේ රජ කරන්න පටන් ගන්නවා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අදම පින් කරන්න, අදම කුසලයේ ධර්මයේ හැසිරෙන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ. හෙට මැරෙන්න වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. නේද? දැන් බලන්න, අද අපි හොඳට ඉන්න පුළුවන් නේද? අද අපි හොඳට hina වෙලා කතා බහ කරලා ඉන්න පුළුවන්. සමහර විට පින්වතුනි හෙට උදේ එළි වෙනකොට අපි මේ ලෝකෙ නැති වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ. එහෙම නැද්ද? එහෙම වෙනවා. දැන් බලන්න මේ කොරෝනා වසංගතය ඇවිල්ලා දැන් කී දෙනෙක් මරණයට පත් වුණාද මේ අපේ ලංකාවෙම? අපේ ලංකාවේ අපිත් එක්ක මේ ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු කී දෙනෙක් නැති වුණාද? ඒ මිනිස්සු හීනකින්වත් හිතුවද? කවදාවත් බලාපොරොත්තු වුණාද Tamanට හුස්ම ගන්න බැරුව, හුස්ම හිර වෙලා, හුස්ම ඇද පණ ඇද මැරෙන්න වෙයි කියලා? කවුරුවත් හිතුවේ නැහැ. හැබැයි හිතපු නැති දේ නෙමෙයිද සිද්ධ වුනේ? හිතපු නැති දේමයි සිද්ධ වුනේ. හිතපු දේ සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචින්ති තම්පි භවති. සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ නොසිතූ දෙයක්මයි. චින්ති තම්පි විනස්සති. හිතපු දේවල් හැමදේම, හිතපු දේවල්, බලාපොරොත්තු වෙච්ච දේවල්, සිහින මාලිගාවල් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා වේගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදම ධර්මයේ හැසිරෙන්න. අදම පින් කරන්න. කුසලයේ හිත රඳවා ගන්න. කුසලයේ පුරුදු කරන්න. කුසලයේ හිතට හුරු කරගන්න. අන්න එතකොට පිළිසරණක් තියෙනවා. ඉතින් පින්වතුනි, මේ විදිහට අපේ බුදුරජාණන් වහන්සේ අපිව යහපතෙහි යෙදෙව්වා. මේ විවිධ දෘෂ්ටි වලින්, විවිධ මතිමතාන්තර වලින් පිරිච්ච මේ ලෝකේ ඉන්න සත්වයාව සත්‍ය කියන මාර්ගයට පැමිණෙව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් මේ ලෝකේ පුරාම දෘෂ්ටි ජාලයක්, විවිධ මතිමතාන්තර ජාලයක් පැවතුණා. ඒ මතිමතාන්තර ජාලයෙන් වැහිච්ච මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ තමයි සත්‍ය පෙන්නලා දුන්නේ. පින්වතුනි, අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ හරි අපූර්ව සුන්දර දේශනාවක්.
මේ සූත්‍ර දේශනාවේ අද සමාජයේත් එදා සමාජයේත් තිබ්බ විශාල මතයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා නිවැරදි කරලා මේ සූත්‍රය තුලින් දක්වනවා. දැන් බලන්න අද සමාජයේත් එදා සමාජයේ තියෙන බලවත්ම මතයක් තමයි මේ නිර්මාංශ බව කියන එක. අද කාලේ තියෙන දෙයක් නෙමේක. මොකද්ද? මස් කන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනේ ඒක නම් මස් කන්න හොඳ නැහැ කියලා කියනවා. නිර්මාංශ වෙන්න ඕනේ කියලා කියනවා. බෞද්ධයෝ නම් ඒ අය හැමෝම නිර්මාංශ වෙන්න ඕනේ කියලා කියනවා. මේක ප්‍රබල මතයක්. දැන් මේ මතය එකපාරට වැරදි කියන්නේ නැහැ. තේරුණාද? නිර්මාංශ වෙන්න එපා කියලා කියන්නේත් නැහැ. වෙන්න කියන්නේත් නැහැ. අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මතය ගැන කොයි විදිහේ දෙයක්ද අපිට පෙන්නලා දුන්නේ කියන දේ ගැන තමයි අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ නිර්මාංශ බව කියන එක කොයි විදිහේ දෙයක්ද කියලා. දැන් ගොඩක් අය කියනවානේ මස් කෑවොත් සතුන් මැරීමට අයිති වෙනවා කියලා. හතුන් මරණයකට අයිති වෙනවා කියලා. නේද? මස් කන්න එපා මස් කෑවා කියලා කියන්නේ සත්තු මරනවා කියන එකයි කියලා මතයක් තියෙනවානේ. ඔන්න ඒ මතයට පිළිතුරක් මේ සූත්‍ර දේශනාව තුළ අපිට අහන්න ලැබෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව තුළින් අපි පැහැදිලි කරගමු භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය තුළින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළින් මේ ලෝකයට සත්‍ය පෙන්නපු උතුම් බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදය තුළින් අපි මේ ප්‍රශ්නය මේ මතය නිරාකරණය කරගමු. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ජීවක සූත්‍රය. ජීවක කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යතුමන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට බෙහෙත් ගිලන්පස වලින් උපකාර කරපු වෛද්‍යතුමන්. ජීවක කෝමාර භච්ච. ඉතින් මේ ඒ ජීවක කෝමාර භච්ච කියන ඒ වෛද්‍යවරයාට තමයි මේ උතුම් සූත්‍ර දේශනාව අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ජීවක වෛද්‍යතුමාගේ අඹවනේහි. ජීවක වෛද්‍යතුමා ජීවක කෝමාර භච්ච කියන මේ ජීවක වෛද්‍යතුමා ඒ වෛද්‍යතුමා අඹ උයනක් පූජා කරා බුදුරජාණන් වහන්සේට. අනේ අඹ උයනේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් මේ ජීවක වෛද්‍යතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඔන්න ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? සුතං මේතම් භන්තේ සමනං ගෝතමං උද්දිස්ස පානං ආහරන්තිති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මෙන්න මේ වගේ දෙයක් අහන්න ලැබුණා. මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා සතුන් මරනවා කියලා කාරණයක් අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ උදෙසා මිනිස්සු සත්තු මරනවා කියලා මට ආරංචියක් අහන්න ලැබුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා සතුන් මරා මස් පිසූ බව දැන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන් උදෙසාම මරලා මස් උයලා කියලා දැනම තමන් උදෙසා පිසින ලද මස් වර්ග වළඳනවා කියලා අහන්න ලැබුණා.
කියන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසාම සත්තු මරලා ඒ සත්තුන්ගේ මස් වලින් මස් වෑංජන හදලා ඒ මස් වළඳනවා කියලා මට අහන්න ලැබුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ ජීවක වෛද්‍යතුමා අහන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉතින් ඔය විදිහට කවුරු හරි කිව්වොත් ඔය කියන කියමන ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා සතුන් මරනවා. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසාම සතුන් මරපු බව දැනම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ මස් වළඳනවා කියලා යම් කිසි කෙනෙක් කිව්වොත් ඒගොල්ලෝ ඒ කියන්නේ සත්‍ය වූ දෙයක්ද? ඒගොල්ලෝ ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්ද? බන හරි ලස්සනට අහනවා මේක. මොකද්ද? ඒ වුන් පවසන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ දෙයක්ද? එසේත් නැත්නම් ඒ ප්‍රකාශය තුලින් ඒගොල්ලෝ ඒ කියන ප්‍රකාශය තුලින් භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනාවක් කරනවද? භාග්‍යවතුන් වහන්සේ නොකරපු දෙයකටද ඔවුන් චෝදනා කරන්නේ කියලා ඇහුවා. එසේත් නැත්නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණකට අනුකූල වූ දෙයක්ද ඒ කියන්නේ? එසේත් නැත්නම් ඒ ප්‍රකාශය කරුණු සහිතව සාධාරණ මත ඉදිරිපත් කරලා ඒ කියපු ප්‍රකාශයට ගරහන්න සුදුසු ප්‍රකාශයක්ද කියලා අහනවා. බලන්න පින්වතුනි මෙන්න ශ්‍රාවකයෙක්ගේ තියෙන චරිත, ශ්‍රාවකයෙක්ගේ තියෙන ඍජු බව. මෙන්න සැබෑ බෞද්ධයෙක්ගේ තියෙන ඍජු බව. මොකද්ද? ඔන්න දැන් මේ ජීවක වෛද්‍යතුමාට අහන්න ලැබුණා මොකද්ද ආරංචිය? ආරංචිය ආවේ කොහොමද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උදෙසා මිනිස්සු සත්තු මරනවා. බුදුරජාණන් වහන්සේට දන් දෙන්න. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ මරපු තමන් උදෙසා මේ සත්තු මැරුවේ කියලා දැන ඒ මස් වළඳනවා කියලා අහන්න ලැබුණා. එතකොට දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපිට ওই විදිහේ දෙයක් අහන්න ලැබුණා කියලා. අපිට කවුරු හරි ඇවිල්ලා කියනවා අන්න මෙහෙමයි මේ අසවල් හාමුදුරුවෝ අසවල් පන්සලේ ඉන්න අසවල් හාමුදුරුවෝන් උදෙසා සත්තු මරනවා. ඒ හාමුදුරුවෝ දැනම ඒ මස් වළඳනවා කියලා අපිට අහන්න ලැබුණා කියමුකෝ. අපි මොකද කරන්නේ? අපි කරන්නේ එහෙමද කියලා එතනින් අහගෙන ගිහිල්ලා තවත් තැනක කියනවා. දැන් අපි තව තැනකින් අහගෙන ගිහිල්ලා අපි ඇහෙන් නොදකපු දෙයක් නේද? අපි කරුණ සහිතව නොදැනගත්තු දෙයක්. ඊළඟට අපි ප්‍රත්‍යක්ෂව දැනගත්තු නැති දෙයක්, සත්‍ය අසත්‍ය භාවයේ හොයපු නැති දෙයක් ගැන අපි අහලා අපි ඒක හරි කියලා හිතාගෙන අපි තවත් තැනක ගිහිල්ලා කියනවා. සාමාන්‍යයෙන් එහෙම නෙමෙයිද වෙන්නේ? එහෙම තමයි වෙන්නේ. හිතන්නකො තමන්ගේ යාළුවෙක් තව කෙනෙක් ගැන ඇවිල්ලා අපිට කියනවා. මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මේ විදිහේ ඔයා ඔහොම හිතන් හිටියට මෙයා මෙහෙමයි කියලා. අපි මොකද කරන්නේ? අර කියන එක විශ්වාස කරනවානේ සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා තවත් තැනක ගිහිල්ලා කියනවා. බලන්න ශ්‍රාවකයෙක්ගේ තියෙන ඍජු බව කියන්නේ දැන් ඔන්න අහන්න ලැබුණ ජීවකට මෙන්න මේ ඒ ආරංචිය. මොකද්ද? බුදුරජාණන් වහන්සේ උදෙසා සත්තු මරනවා. ඒ තමන් උදෙසා මරපු බව දැනම බුදුරජාණන් වහන්සේ මස් වළඳනවා කියලා අහන්න ලැබුණා. ජීවක මොකද කළේ? කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. කෙලින්ම අන්න බලන්න ඍජු බව කියන එක. ආයේ තැන කියන්න ගියේ, තව තැනකින් අහන්න ගියේ, අරක විශ්වාස කරන්න ගියෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්න ගියෙත් නෑ, බනින්න ගියෙත් නෑ, අනුමෝදන් වෙන්න ගියෙත් නෑ. මොකද කළේ? අවශ්‍ය තැනට, අදාළ තැනට ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා කොහොමද ඇහුවේ? බලන්න හරි ලස්සනයි. හරි ලස්සනට අහනවා. මට මෙන්න මෙහෙම ආරංචියක් ආවා. මේ ආරංචිය, මේ ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දෙයක්ද?
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අදාළ දෙයක්ද? නැත්නම් මේක භාග්‍යවතුන් වහන්සේට කරන අභූතයෙන් කරන චෝදනාවක්ද කියලා ඍජුව අහනවා. අන්න බලන්න ඍජු බව කියන එක. අන්න ඒකට තමයි ඍජු බව කියලා කියන්නේ. දැන් සාමාන්‍ය සමාජයේ කෙලින් කතා කරනවා ඍජුකම කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ඍජු බව කියලා කියන්නේ කෙලින් කතා කරන මිනිස්සෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙකුට. මොකද්ද? හිතට එන්නේ මොකද්ද? තව අනිත් කෙනාගේ හිතුවිලි එයාගේ හිත රිදෙනවද? එයාට මේක යහපත පිණිස පවතිනවද? අයහපත පිණිස පවතින ඒ කිසිම දෙයක් හොයන්නේ. මොකද්ද කරන්නේ? ඔහේ කියලා දානවා. නේද? අනිත් අයට බනිනවා කියලා හිතන්න. අන්න ඒ කෙනාට නේද සාමාන්‍යයෙන් ලෝකේ සමාජයේ කියන්නේ කෙලින් මිනිස්සෙක් කියලා. අසාධාරණයට එරෙහිව කෑ ගහගෙන පෙළපාලි ගිහිල්ලා රණ්ඩු සරුවල් ඇති කරගන්න කෙනෙකුට නෙමෙයිද කෙලින් මිනිස්සෙක් කියන්නේ. එහෙම තමයි. නමුත් ඒක නෙමෙයි ඍජු බව කියන්නේ. ඍජු බව කියන්නේ මෙන්න මේකට. මොකද්ද? යම් කිසි දෙයක් ඇහුවද? ආරංචියක් ලැබුණද? ඒ ආරංචිය ලැබුණාම ඒකත් එක්ක ගැටෙන්නෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන් පිළිගන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අදාළ ස්ථානයට යනවා කෙලි. අවශ්‍ය අදාළ ප්‍රධාන තැනට යනවා. ගිහිල්ලා ඒ ගැටලුව, ඒ ආරංචිය සත්‍යද අසත්‍යද කියලා निराකරණය කරගන්නවා. එතකොට දැන් බලන්න ජීවක මෙතෙන්ට ආවා කියලා කියන්නේ ජීවක භාග්‍යතුන් වහන්සේගේ වචන වලින්ම ශ්‍රවණේ අහගත්තා කියලා කියන්නේ ඒක කටකතාවක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ගොඩාක් වෙලාවට කටකතාවට නිරවටෙන්නේ නේද? ඒ කටකතා කොහෙන් ආවද? කොහොමද එන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. පින්වතුනි හොඳට මතක තියාගන්න. ජීවිතේට ගන්න තියෙන ලොකුම වැදගත් අවවාදයක් කියන්නේ පුරුද්දක් තමයි ඇති කරගන්න තියෙන. කවදාවත් කටකතා කියන දේවල්, කටින් කට එන දේවල් සම්පූර්ණයෙන් පිළිගන්නත් එපා. තේරුණාද? සම්පූර්ණයෙන් පිළිගන්නත් එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඉවසන්න ඉස්සෙල්ලා. ඒක පැත්තකින් තියාගන්න. ඒක සත්‍යයි කියලා පිළිගන්නත් ඕනේ නැහැ, අසත්‍යයි කියලා පිළිගන්නත් ඕනේ. ඒක පැත්තකින් තියාගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ පිළිබඳව හොයන්න. Tamanට වැදගත් නම් ඒ පිළිබඳව හොයන්න අදාළ ස්ථානයේ. අන්න එතනින් හොයලා සැබෑවටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඔබට මතකද අපි පුංචි කාලේ ඉගෙනගත්තු හරි ලස්සන ජාතක කතාවක් තියෙනවා. මොකද්ද? අර හාවා නිදාගෙන ඉන්නකොට තල්ලත්ත උඩට වැටෙන්නේ තල් ගෙඩියක්. අත්තක් උඩට වැටෙන්නේ. මොකද උනේ? හාවා බය වුණා. හාවා දුවලා ගිහිල්ලා කැලේ තව සතෙකුට කිව්වා. අහස කඩන් වැටෙනවා කියලා. ඒ සතත් එකතු වෙලා තව සතෙකුට කිව්වා. මුළු කැලේම දුවන්න පටන් ගත්තා. මොකටද? අහස කඩන් වැටෙනවා කියලා. අන්තිමට නැවතුනේ අපේ බෝසතාණන් වහන්සේ ගාව. සිංහරාජයා ගාව. සිංහරාජයා අදාළ ස්ථානයට ගියා. අන්න මොකද්ද? සත්‍ය වටහා ගත්තා. මොකද්ද වෙලා තියෙන්නේ? අහස කඩන් වැටලා නෙමෙයි තියෙන්නේ, තල් ගෙඩියක් කඩන් වැටලා තියෙන්නේ. අන්න බලන්න. කටකතා කියන දේවල් 100% විශ්වාස කරන්නත් එපා. 100% අවිශ්වාස කරන්නත් එපා. ඒක මධ්‍යස්තව තියාගන්න. තියාගෙන විමසන්න. එතකොට තමයි අපි රැවටෙන්නේ නැත්තේ. ඉතින් ඔන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ විදිහට ඇහුවා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ උදෙසා මිනිස්සු සතුන් මරනවා. ඒ මරපු මස් භාග්‍යවතුන් වහන්සේ තමන් උදෙසා මැරූ බව දැන වළඳනවා කියන කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දෙයක්ද? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූල දෙයක්ද? වදාළ කරුණකට අනුකූල දෙයක්ද? එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේට මේ කරන්නේ අභූත චෝදනාවක්ද කියලා කෙලින්ම ඇහුවා. තේරුණාද? මොන පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්ව
ප්‍රකාශයක් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ජීවක යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළොත් කොහොමද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා මිනිස්සු සත්තු මරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා සතුන් මරා මස් පිසූ බව දැන තමන් උදෙසා පිසින ලද මස් වර්ග වළඳනවා කියලා යම් කිසි කෙනෙක් කිව්වොත් ඔහු ඒ කියන්නේ ඔහු ඒ පවසන්නේ තථාගතයන් වහන්සේ විසින් වදාළ දෙයක් නොවේ. ඒ වගේම ඔහු මට අසත්‍ය වූ අභූත වූ දෙයකින්මයි චෝදනා කරන්නේ. පින්වත් ජීවක මා කරුණු 3කින් යුක්ත වූ මස් අනුභව නොකිරීමට සුදුසුයි කියලා තමයි මම දේශනා කරන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අර විදිහේ ප්‍රකාශයක් කළොත් ඒ කරන්නේ භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනාවක්. භාග්‍යවතුන් වහන්සේ නොවදාළ දෙයක්මයි ඒ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක මම දේශනා කරන්නේ කාරණා 3ක් සහිත මස් මාංශ වළඳන්න සුදුසු නැහැ. කාරණා කීයකින් සහිත මස් මාංශද වළඳන්න සුදුසු නැත්තේ? කාරණා 3කින් යුක්ත දේවල්. ඔන්න මේ කාරණා 3න් යම්කිසි මාංශයක් මස් මාංශ තියෙනවා නම් අන්න ඒ දේවල් වළඳන්න සුදුසු නැත. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න. මොනවද මේ කාරණා 3? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණාව තමයි තමා උදෙසා මැරූ බව දක්නා ලද්දේද. ඔන්න පළවෙනි කාරණාව මොකද්ද? තමන් උදෙසා මරපු බව තමන් දකිනවා. ඔබ හිතන්නේ මෙන්න මෙහෙම. දැන් මේ ක්‍රමේ ලංකාවේ නැහැ. මේ ක්‍රමේ තියෙනවා ඉන්දියාවේ, චීනේ, ඒ වගේ රටවල් වල තියෙනවා. පිට රට තියෙනවා. ඒ තමයි පින්වතුනි ඉන්දියාවේ සාමාන්‍යයෙන් කුකුල් මස් දැන් අපි සාමාන්‍යයෙන් කුකුල් මස් ගන්නේ, මස් මාංශ ගන්නේ, මාළු ගන්නේ, ඒ දේවල් ගන්නේ කඩේට ගිහිල්ලානේ. කඩේට ගිහිල්ලා ඒ මරපෝ ඒ මස් ගන්නවානේ. සතු මරලා ඉන්නේ. ඉන්දියාවේ වගේ රටවල් වල එහෙම නැහැ. ඉන්දියාවේ වගේ රටවල් වල මස් මාංශ ඒ කුකුල් මස් දෙන්නේ පණ පිටින් කුකුලා ඉන්නවා. පණ පිටින් කුකුලා කූඩුවේ දාලා ඉන්නවා. ඒ වෙලාවෙම ඒ කුකුලාව පෙන්වුවාම ඒ මස් කන්න ඕන මිනිස්සයා අර කූඩුවෙන් එළියට ඒ සතාව ඇදලා අරගෙන ඒ වෙලාවෙම මරලා ඒ වෙලාවෙම තටු ගලවලා දෙනවා. එහෙම තමයි පිටරට තියෙන්නේ. ඒකවල ඔන්න ඒ වගේ අවස්ථාවකදී අපි දකිනවා දැන් මේ සතාව මරන්නේ මට. ඒ මාංශය දෙන්නේ මට. එහෙනම් තමන් උදෙසා මරපු බව තමන් දකිනවා. අන්න එහෙම මරපු දේවල් අන්න එහෙම ඒ මස් මාංශ වළඳන්න සුදුසු නෑ කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි දැක්කොත් අපි උදෙසා කෙනෙක් සතුන් මරනවා කියලා අන්න ඒ මස් වළඳන්න සුදුසු නෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ කාරණාව තමයි තමා උදෙසා මැරූ බව අසන ලද්දේද අන්න ඒ මාංශය වැළඳීමට සුදුසු නැහැ. ඒ කියන්නේ හිතන්න මෙහෙම ඔන්න දැන් ඉන්නවා ඔබ. ඔබ ඉන්නකොට ඔබට කවුරු හරි මස් වගේක් අරගෙන ඇවිල්ලා ගෙනත් දෙනවා. ගෙනත් දුන්නාට පස්සේ ඒ මිනිස්සයා කියනවා මේ මට මේ අපේ ගොවිපලේ ඉන්න සතුන්ගෙන් මම මේ ඔයා උදෙසාමයි ඔයාටමයි මේ සතෙක් මරලා ගෙනත් දුන්නේ. මේ මස් ටික ගන්න කියලා. අන්න එතකොට අපි අහනවා අපිට ඇහෙනවා මොකද්ද? තමන් උදෙසාමයි මේ සතාව මරලා තියෙන්නේ කියලා. අන්න ඒ මාංශය වළඳන්න සුදුසු නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න බලන්න එහෙනම්. ඒ කියන්නේ අපි උදෙසා මරපු බව අපිට අහන්න ලැබුණා නම් අන්න ඒ මස් මාංශ වළඳන්න සුදුසු නැහැ.
ඒක තමයි දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තමා උදෙසා මරණ ලද්දේ දෝ හෝයි සැක කරන ලද්දේද. තමන් උදෙසා මැරුවද කියලා සැකයක් උපදිනවා නම් අන්නේ මස් මාංශ වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හිතන්න මෙහෙම ඔන්න යාළුවෙක් ගොවිපලක් කරන ඔය වගේ මස් මාංශ වලට සතුන් නැති කරන ඔබගේ මිතුරෙක් ඉන්නවා. ඔබට මස් ටිකක් ගෙනත් දෙනවා. එතකොට ඔබට සැකයක් සමහර වෙලාවට ඒක නෑ මුකුත් කියන්නේ නෑ. ඇවිල්ලා දීලා යනවා. දැන් ඔබට සැකයක් උපදිනවා. මේක නම් මං උදෙසාමද මැරුවේ. මං උදෙසා මැරුවද දන්නෙත් නෑ. මං හින්දා මැරුවද දන්නෙත් නෑ. මටම දෙන්න මැරුවද දන්නෙත් නෑ. කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැකයක් උපදිනවා නම් වළඳන්න එපා. තමන් උදෙසා මැරුවා කියලා සැකයක් උපදිනවා නම් වළඳන්න එපා මස් මාංශය. ඒක සුදුසු නෑ. එහෙනම් පින්වතුනි ඔබටත් යම් කිසි වෙලාවක මේ වගේ මස් මාංශ ලැබෙනවා කියලා හිතන්න. එතකොට තමන්ට සැකයක් උපදිනවා නම් තමන් උදෙසා මැරුවා මේක කියලා. අන්න එතකොට ඒවා මස් මාංශය වළඳන්න එපා. තේරුණාද? අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔන්න ඔය මස් මාංශ වර්ග 3 වළඳන්න සුදුසු නැහැ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක කාරණා 3කින් යුක්ත වූ මස් අනුභව කිරීම සුදුසුයි කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. කාරණා 3කින් සමන්විත වෙච්ච මස් මාංශ වළඳන්න සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොනවද මේ කාරණා 3? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එනම් තමා උදෙසා මැරූ බව නොදක්නා ලද්දේද. තමන් උදෙසා මරපු බව තමන් දැක්කේ නැහැ. ඊළඟට තමන් උදෙසා මැරූ බව නොවසනා ලද්දේද. තමන් උදෙසා මැරූ බව තමන් අහන්නෙත් නැහැ. තමා උදෙසා මරණ ලද්දේ දෝ හෝයි සැක නොකරන ලද්දේ. තමන්ට සැකයක් උපදින මේ කෙනා මං උදෙසාම දන්නේ නැහැ මැරුවේ කියලා. අන්න එහෙම සැකයක් උපදින්නේ නැත්නම් ඒ මස් මාංශ වළඳන්න සුදුසුයි. එහෙනම් තමන් උදෙසා මැරූ බව තමන් දැක්කෙත් නැති, ඇහුවෙත් නැති, තමන්ට සැකයකුත් නැති මස් මාංශ තියෙනවා නම් අන්න ඒ දේවල් වළඳන්න සුදුසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න භාග්‍යවතුන් වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ මස් කන්න එපා කියලා. තේරුණාද? මස් වළඳන්න මස් ආහාරයට ගන්න එපා කියලා දේශනා කළේ නැහැ. දැන් දේවදත්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඉදිරියට වරයක් ඉල්ලගෙන එනවා. වර 5ක් ඉල්ලුවනේ භාග්‍යවතුන් වහන්සේගෙන්. ඒ වර 5න් එකක් තමයි මොකද්ද? භික්ෂුව සම්පූර්ණයෙන්ම නිර්මාංශ විය යුතුයි කියලා වරයක් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව සම්පූර්ණයෙන්ම නිර්මාංශ විය යුතු නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කැමති කෙනෙකුට නිර්මාංශ වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සම්පූර්ණයෙන් මතයක් විදිහට, දෘෂ්ටියක් විදිහට, මතවාදයක් විදිහට ගන්න ඕන දෙයක් නෙමෙයි. Taman කැමති නැත්තම් මස් කන්න ඒක ප්‍රශ්නයක් නෑ. Taman කැමති නැත්තම් පෞද්ගලිකව මස් කන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට Tamanට සැකයක් උපදිනවා නම් මේ මස් කෑම මං උදෙසාද මැරුවේ කියලා. ඒ අය වළඳන්නේ නැතුව ඒ අය මස් කන්නේ නැතුව හිටියට ප්‍රශ්නයක් නෑ. හැබැයි සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීම ඒක 100% නිවැරදි දෙයක් නෙමෙයි. නිර්මාංශ වෙනවා කියලා කියන්නේ ඒ මතය නිවැරදි දෙයක් නෙමෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය කාරණා 3න් යුක්ත වූ මස් පරිභෝග කරන්න සුදුසුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි අපූර්වට
ජීවක ඔන්න භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව ගමක් හෝ නියම් ගමක් හෝ ආශ්‍රය කරගෙන තමයි වාසය කරන්නේ. ඉතින් මේ භික්ෂුව බොහොම මෛත්‍රී සහගත සිතින් යුක්තව, මෙත් සිතින් යුක්තව මේ සිව් දිශාවට, දස දිශාවටම මෙත්සිත පුරුදු කරමින්, සියලු දිශාවන් වලට මෙත්සිත පුරුදු කරමින්, සියලු සත්වයන්ට මෙත්සිත වඩමින් ඉන්නවා. මේ අනන්ත වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිතින් ඉන්න භික්ෂුව අවෛරයෙන් යුක්තව ඊළඟට තරහ දුරු කරමින් තමයි වාසය කරන්නේ. ඉතින් මේ භික්ෂුව ගෘහපතියෙක්ගේ ආරාධනාවක් මත ඔන්න ඒ ගෘහපතියාගේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා, දානයට වඩිනවා. ඊළඟට මේ මෙත් සිතින් යුක්තව, මෛත්‍රී සහගත සිතින් යුක්තව ඉන්න මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භික්ෂුවට අදහසක් නැහැ කොහොමද මේ ගෘහපතියා හෝ මේ ගෘහපති පුත්‍රයා මට ප්‍රණීත කෑම බීම හදලා දෙනවා නම් හොඳයි. රස කෑම බීම මට හදලා දෙනවා නම් හොඳයි. ඊළඟට ආයෙමත් දවසක මේ වගේ කෑම ටිකක් හදලා දෙනවා නම් හොඳයි කියලා අදහසක් මේ භික්ෂුවට නැහැ කියනවා. ඒ කියන්නේ ඒ දාණයට ආසාවක්, ඇලීමක්, ඊළඟට ඒ දානයත් එක්ක, ඒ කෑම බීමත් එක්ක බැඳී යාමක් නැහැ ඒ භික්ෂුවට. කාටද? මෙත් සිතින් යුක්තව ඉන්න කෙනාට. මෙත් සිතින් ඉන්න භික්ෂුවට, මෛත්‍රී සහගත සිතින් ඉන්න භික්ෂුවට. ඉතින් මේ භික්ෂුව දානය වළඳන්නේ කොහොමද? ඒ රසයට මුසපත් නොවි, ඒ දානයේ තියෙන රසයට සිත ඇලෙන්නේ නැතුව, එහි ආදීනව දකිමින් ඒ කෙරෙහි ඇති ආශාව දුරු වී යන ආකාරයේ ප්‍රඥාවකින් යුක්තව පිණ්ඩපාතය වළඳනවා. එතකොට භික්ෂුවක් නිවැරදිව දානය වළඳනවා නම් පින්වතුනි, ඒ භික්ෂුව වළඳන්න ඕනේ මේ ආහාරයේ යථාර්ථය දැනගනිමින්. ඊළඟට මේ ආහාරයට ඇති ඇල්ම දුරු කර ගනිමින් තමයි දානේ වළඳන්න ඕනේ. දැන් පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව තුළ ඔය කරන තියෙන ක්‍රමය භික්ෂුව තුළ යම්කිසි භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා කරනවා නම්, ප්‍රත්‍යවේක්ෂා කරමින් දානේ වළඳනවා නම්, අන්න මේ කාරණා ඔහුගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මොනවද? මේ දානේ තියෙන රසයට මුසපත් වෙන්නේ නැතුව, ඊළඟට ඇලෙන්නේ නැතුව ආදීනව දකිමින් දානේ වළඳනවා කියන එක. දැන් සාමාන්‍යයෙන් පින්වතුනි, රහා කෑමක් කනකොට ඕනම කෙනෙකුගේ හිතට ඒ රසයට, ඒ සුවඳට හිත ඇදිලා යන්නේ නැද්ද? හිත ඇදිලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහාරයේ යථාර්ථය දැනගෙන දානේ වළඳන්න. අපි මොකද කරන්නේ? අපි රහා කෑමක් හම්බුනහම ඒකත් එක්කම එකතු වෙලා නේද? ඒක ගැනම හිත වර්ණනා කර වළඳන කෑම කනවනේ අපි. නමුත් බලන්න ප්‍රත්‍යවේක්ෂාව තුළින් භික්ෂුවගේ ජීවිතයට ලබා දෙන දේ. කොහොමද ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ? නේව දවාය න මදායන මණ්ඩනාය. මේ කෑම කන්නේ ජවයේ පිණිස නොවේ. ඒ කියන්නේ මේ ශරීරය ජව සම්පන්න කරගන්න නෙමෙයි. මත් වෙන්න නෙමෙයි මේ ආහාරයේ වළඳලා ඒ රසයෙන් මත් වෙන්න නෙමෙයි. න මණ්ඩනාය, ශරීරයේ අඩුතැන් පුරවා ගන්න නෙමෙයි. ශරීරය හොඳට මස් පිඩු වඩා ගන්න, ඇඟපත ලස්සන කරගන්න, එහෙම කරගන්න නෙමෙයි. කොහොමද දානේ වළඳන්නේ? යාව දේව ඉමස්ස කායස තිතියා යාපනාය. මේ දානය මං වළඳන්නේ මේ ශරීරය පවත්වා ගන්න පමණයි. විහිං සූප රතියා බ්‍රහ්මචර්යා අනුග්‍රහය. අන බලන්න, කෑම බීම නොලැබීමෙන්, නොවැළඳීමෙන් ඇතිවෙන වෙහෙස දුරු කර ගනිමින් මේ බ්‍රහ්මචාරයට, මගේ මේ බඹසරට අනුග්‍රහ පිණිසයි මං කෑම කන්නේ.
අන්න බලන්න ආහාර ගැනීමේ අර්ථය මොකද්ද? මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න. මේ ජීවිතේ පවත්වාගෙන යන්න තමයි කෑම කන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කෑම කන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නද කෑම කන්නේ නැත්නම් කෑම කන්නද ජීවත් වෙන්නේ? ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ කෑම කන්නනේ නේද? නැතුව ජීවත් වෙන්නේ කෑම කනවා නෙමෙයිනේ. එතකොට යම් කිසි කෙනෙක් අර්ථය දන්නවා නම් ඔහු දන්නවා ආහාරයේ අර්ථය තමාගේ ශරීරය පවත්වා ගැනීම පිණිසයි. ජීවිතේ පවත්වා ගැනීම පිණිසයි. නැතුව ජව සම්පන්න වෙන්න, මත් වෙන්න ඒ දෙයට නෙවෙයි කියලා යථාර්ථය දන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආහාරයට තියෙන ඇල්ම කියන දේ දුරු වෙනවා. අනවශ්‍ය ඇලීම දුරු වෙනවා. ප්‍රඥාව ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ජීවක ඔහොම දානි වළඳනකොට යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුව ඒ දාණය වළඳනකොට තමන්ට හිංසාවක් කරගන්නවාද තමන්ගේ ජීවිතයට අයහපත් දෙයක්ද ඔහු කරන්නේ? දාණයට මුසපත් නොවි ඇලෙන්නේ නැතුව වළඳනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට යහපතක් නේද කරගන්නේ? අනිත් අයටත් යහපතක් නේද කරගන්නේ? අනිත් අයටත් යහපතක් නේද කරන්නේ? අනිත් අයට හිංසාවක් වෙන්නේ නැහැ නේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට ජීවක උත්තර දෙනවා ස්වාමීනි අනිත් අයට හිංසාවක් වෙන්නේ නැහැ ওই විදිහට දානි වළඳනකොට. මෙත් සිතින් යුක්තව දානි වළඳනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක එහෙම දානි වළඳනකොට ඒ භික්ෂුව වළඳන්නේ නිවැරදි වූ භෝජනයක් නේද? හරි විදිහට නේද ඔහු භෝජනේ වළඳන්නේ කියලා අහනවා. ස්වාමීනි ඔහු ඒ භික්ෂුව ඒ දානේ වළඳන්නේ නිවැරදිවයි. පරිපූර්ණවයි. යහපත් විදිහටම කැප විදිහටමයි ඒ දානේ වළඳන්නේ කියලා ජීවක කියා හිටිනවා. එතකොට ජීවක කියනවා ස්වාමීනි මා මේ කරුණත් අහලා තියෙනවා. මොකද්ද? එනම් මහා බ්‍රහ්ම රාජයා මෛත්‍රී විහරණයෙන් යුක්තවයි ඉන්නේ. මහා බ්‍රහ්මයා කියන්නේ මෙත් සිතින් යුක්තව ඉන්න කෙනෙක්. දැන් මහා බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයේ ඉන්නේ ගොඩාක් මෙත් සිත පුරුදු කරපු අය. මෙත් සිත පුරුදු කිරීමේ ආනිසංසය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්තරින් අප්පටිවිජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මොකද්ද? ජීවිතයේ අවසානයේදී මේ මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි වුණොත් ඔහු ඉපදෙනවා බ්‍රහ්ම ලෝකයේදී. මෙත් සිත පුරුදු කරගත්තු කෙනාට. ඉතින් ජීවක කියනවා ස්වාමීනි මහා බ්‍රහ්ම රාජයා මෙත් සිතින් මෛත්‍රී විහරණයෙන් යුක්තයි කියලා මං අහලා තියෙනවා. ඒ කාරණය අද මම භාග්‍යවතුන් වහන්සේව දැසින් දැක සාක්ෂි වශයෙන්ම දැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රී විහරණයෙන්මයි ඉන්නේ. මෛත්‍රී විහරණයෙන්මයි වැඩ ඉන්නේ. කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියලු ලෝකයාට මෙත් සිත පුරුදු කරන්න. ඊළඟට තමන් උදෙසා කවුරු හරි සතෙක් මැරුවා කියලා දන්නවා නම් අහලා තියෙනවා නම් තමන්ට සැකයක් හරි තියෙනවා නම් ඒ මස් වළඳන්න එපා. අන්න බලන්න. එතකොට එන ප්‍රාණඝාතයකට කිසිම අයුරකින් හවුල් වීමක් නැහැ ඒ තුල. තේරුණාද? සැකයක් තියෙනවා නම් තමන් අහලා තියෙනවා නම් තමන් දැකලා තියෙනවා නම් අන්න ඒ දේවල් වළඳන්න එපා. සැකයක් නැත්තම් අහලත් නැත්තම් ඊළඟට දැකලත් නැත්තම් තමන් උදෙසා මැරූ බව ඒ මස් වැළඳුවාට කමක් නැහැ. දැන් හිතන්නකෝ ඔබ කඩේට ගිහිල්ලා මස් ටිකක් ගන්නවා කියලා. කඩෙන් මස් ටිකක් අරගෙන එනවා. ඒ අරගෙන ආපම ඔබට තේරෙනවද? ඔබ දැක්කාද ඔබ උදෙසා සත්තු මැරුවා කියලා? ඔබ දැක්කෙත් නැහැ. ඔබ ඇහුවෙත් නැහැ. ඔබට සැකයකුත් නැහැ. තේරුණාද? සැකයකුත් නැත්තම් ඒ මස් වළඳන්න සුදුසු බව මතක තියාගන්න.
තේරුණාද? එතකොට අන්න ඒ මතය අපි මෙන්න මේ උතුම් බුද්ධ දේශනාව තුළින් පැහැදිලි කරගත යුතුමයි. තේරුණාද? යම්කිසි මතයක් තියෙනවා නම්, යම්කිසි අදහසක් තියෙනවා නම් මෙයයි කියලා ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගලපලා බලන්න. කලබල වෙන්නේ නැතුව. කලබල වෙන්නේ නැතුව අපි ගොඩාක් වෙලාවට යමක් අහපුවාම කලබල වෙනවනේ හරියට. මේක හරිද? මේක වැරදිද? මට නම් හිතෙන්නේ ඕක හරි. මට නම් හිතෙන්නේ ඕක වැරදි. එහෙම කියලා කලබල වෙන්න එපා. කලබල වෙන්නේ නැතුව යම්කිසි මතයක් තියෙනවා නම් ඒ මතය බුද්ධ දේශනාව තුලින්ම ගලපලා බලන්න. ඊළඟට විනේ බහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ විදිහට තමයි පින්වතුනි අපිට මෙන්න මේ මතය निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই විදිහට මේ සතර බ්‍රහ්ම විහරණ තුලින්ම යම්කිසි භික්ෂුවක් වාසය කරමින් ආහාරයේ අර්ථය දැනගෙන ඒකට ඇලෙන්නේ නැතුව ඒ භික්ෂුව දානේ වළඳනවා නම් ඒ භික්ෂුව වළඳන්නේ නිවැරදි ආහාරයක්මයි, නිවැරදි කැප ආහාරයක්මයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ජීවක යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට වේවා තථාගත ශ්‍රාවකයෙකුට වේවා දානයක් පිණිස සත්තු මරනවා නම් අන්න බලන්න. තථාගතයන් වහන්සේට වේවා, බුදුරජාණන් වහන්සේට වේවා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට වේවා දාණයට තමන් විසින්ම සත්තු මරනවා නම්, දානය උදෙසාම සත්තු මරනවා නම් ඒ කෙනා කාරණා පහකින් පව් රැස් කරගන්නවා. මොනවද කාරණා පහ? ඒ තමයි යන්න අසවල් සතාව අරගෙන ඇවිල්ලා මරන්න කියලා කියනකොට පව් රැස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අනකිරීමෙන් පව් රැස් වෙනවා. ඊළඟට ඒ සතා බියෙන් වෙවුලද්දී බෙල්ලෙන් ඇදගෙන එද්දී යම්කිසි දුකක් දුම්නසක් විඳිනවාද අන්න ඒ දෙවෙනි කාරණාවෙනුත් ඔහු පව් රැස් කරගන්නවා. තුන්වෙනි කාරණා මොකද්ද? මේ සතාව මරන්න කියලා අණ කරනකොට නැවතත් පව් රැස් වෙනවා. ඊළඟට ඒ සතාව ඝාතනය කරනකොට පව් රැස් වෙනවා ඔහුගේ ජීවිතේට. ඊළඟට තමයි යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට අකැප වූ දෙයක්, අන්න බලන්න, අකැප වූ මාංශය වළඳනවා නම් ඒ එහෙම වළඳවලා අනිත් අය චෝදනා කරනකොට අර වළඳවපු මිනිස්සයාට, අර ඒ දාණය දුන්න කෙනාට පව් රැස් වෙනවා. මොකද අකපද දෙයක් දුන්නේ. පින්වතුනි, එහෙනම් අපිට ඒ තුලින් දැක ගන්න පුළුවන් අකැප මාංශය කියලා කියන්නේ තමන් උදෙසා මරපු බව තමන් දන්න, තමන් අහලා තියෙන, තමන්ට සැකයක් හරි තියෙන දෙයක් නම් ඒ දේ අකපයි. ඒ මාංශය වළඳන්න සුදුසු නැති බව තේරුම් ගන්න. එතකොට ඔන්න එහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද? අකැප මාංශයකින් වළඳලා අනිත් අය භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේලාට චෝදනා කරනවා නම් කරනකොට අර දේ කරපු ඒ අකැප දේ දුන්නු මිනිසයාට පව් රැස් වෙනවා. පින්වත් ජීවක, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතුන් මරයිද, හේ ඔය කරුණු පස් කරුණෙන්, ඔය කාරණා පහෙන් බොහෝ පව් රැස් කරගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ ඔන්න ඔය නිර්මාංශ මතය ගැන විවරණය දේශනා කරනවා. එහෙනම් පින්වතුනි, මෙන්න මේ දේශනාව තුළින් ඔබ තේරුම් ගන්න කුමක්ද මේ නිර්මාංශ වීම කියලා කියන්නේ. මස් නොකා ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි හිතන්න එපා මස් කෑවා කියලා ඒක සත්තු මැරීමකට අයිති වෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් ඔබ කඩෙන් ගන්න මස් කෑවා කියලා සත්තු මැරීමකට අයිති වෙනවා කියලා ඒ මතයට එන්න එපා. ඒ මතය වැරදි. නිර්මාංශ වීම ඔබේ කැමැත්ත. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ බුද්ධ දේශනා තුලින් තමයි පින්වතුනි අපිට මේ දේවල් දැනගන්න තියෙන්නේ. ඒ නිසා ධර්මය හොඳට අහන්න. ධර්මය හොඳට අහද්දී තමයි මෙන්න මේ මති මතාන්තර ගැන තමන්ට යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්
මේ මති මතාන්තරවලට වැරදි දේවල් වැරදි දෘෂ්ටීන් වලට නොවැටි යථාර්ථයම දැනගන්නට ඔබටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව සිදු කරමු අද දවසේදී. අද දවසේදී අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරුවේ මිය පරලෝකීය තම දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වීරඹු ගෙදර පොලිසිය අසල පදිංචි පින්වත් සංජීව කරුණාරත්න මහතා විසින්. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය අසීසුරින් වැඩිත්වා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන්ට වීරඹ ගෙදර පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලොව ගිය එච්.එම්. චන්ද්‍රලතා කුමාරි හාමි මෑණියන්ටත් මීට වසර 9කට පෙර මිය පරලොව ගිය කේ.එම්. කරුණානායක පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය එච්.එම්. ටිකිරිබණ්ඩා කිරියත්තාටත් එච්.එම්. පොඩිමැණිකේ කිරියම්මාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සීලොම් පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලොව යන්නට ඉදුණ සීලොම් මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සීලොම් මියගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින්වත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට. සුජීවත්ව සිටින එච්.එම්. චන්ද්‍රාවතී කුමාරි හාමි මෑණියන්ටත් ආර්.එම්. කරුණාසේන පියාණන්ටත් විමලාවතී කුමාරි හාමි මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ.එම්. අබේකෝන් පියාණන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේදී අයං වස්සාන කාලෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරූ වීරඹු ගෙදර පොලිසිය අසල පදිංචි පින්වත් සංජීව කරුණාරත්න මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් මේ පින්වතුන් සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට ඉදුණ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරව මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.